समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුන්නම් භික්කවේ ධම්මානං නත්ති කෝචි පාටි භෝගෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් කතමේ සංචතුන්නං ව්‍යාධි ධම්මම් මා ව්‍යාධී ඊති නත්ති කෝචි පාටි භෝගෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් තී තුනුරුවන් සතු අනන්ත අශ්‍රීමත් වූ ගුණානුභාවයෙන් පින්වත් ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා ද උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ ඥානාර්ථ දෙසුම් පෙළෙහි අද දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඥානාර්ථ සදහම් දෙසුම් පෙළින් බලාපොරොත්තු වන්නේ සූත්‍ර දේශනාවක අන්තර්ගතය කරුණු පමණක් පෙන්වා දීමම නොවේ. ඒ කරුණු ඔස්සේ අපට විදර්ශනා නුවණින් හිතන්නට යමක් ඔබට කරන ආරාධනාවක්. මා හා ඔබ කල්යාණවතුන්සේ එනම් සසරෙහි ඇති බියකුරු බව තේරුම් අරගෙන මේ දුර්ලභ ලද උතුම් අවස්ථාව මනුෂ්‍ය ජීවිතයේ සම්මා සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිම අපත් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් මනවින් පිහිටුවාගෙන ලබාගෙන එසේ යම් අඩුපාඩු තිබුණනම් එවැනි හැම මනසින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කෙසේ වෙතත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සේ සැලකිය හැකි ආකාරයට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් අප යම් වූද සුවපත් වූ භාවයක් ලබලා තිබෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියත් ඇති කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම වෙරවීරිය දරන්නට පුළුවනි. එහිදී සම්මා වායාමයයි සම්මා සතියයි සම්මා ප්‍රඥාවයි මේ තුන අට අංගයකින් වූ ආරෂ්ඨාංග මාර්ගයේ දස අංගයකින් වූ දසාංගික මාර්ගයේ ප්‍රධාන කොට සම්මා ප්‍රඥා සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ මාර්ගාංග තුන ප්‍රධාන කොටම දැකගෙන අපිට ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවනි. ඒ වෙනුවෙන් කරන ආරාධනාවකුයි මේ ඥානාර්ථ දෙසුම් පෙළින් බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහන් කරන බොහෝ කරුණු ඔබ දන්නවා. නමුත් දැනුමෙන් ඔබට ගිය අභිඤ්ඤේයං පරිඤ්ඤේයං පහතබ්බං සච්චිකාතබ්බං භාවේතබ්බං දැන් ඔබට
මේ වදන් පෙළ මතකයි. ඒවා ප්‍රායෝගික වශයෙන් ජීවිතයට එකතු කර ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අප විසින් නිරන්තරයෙන් සඳහන් කරනවාසේ සෝතාපන්න වීමෙන් පමණයි සැනසුන් සුසුමක් අපට හෙලන්න පුළුවන්කම ලැබෙන්නේ. එසේ නොවුනොත් එනම් සසරට බැඳ තබන සංයෝජන 10න් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජන තුන මුළුමනින් බැහැර වී නැත්තම් දුගතියෙන් මුළුමනින් බැහැර වී නැහැ. කිසිදු කෙනෙකුට කැප වෙන්න පුළුවන් කමක් නැහැ ඔබ දුගතියෙන් විනිර්මුක්තයි කියලා. සුගතිය ඔබ පරායන කරගෙනයි අනිවාර්යයෙන්ම උරුම කරගෙනයි සිටින්නේ කියලා පිහිට වෙන්න කැප වෙන්න බෑ. සෝතාපන්න වීමෙන් පමණක්මයි ඒ දේ දුගතියෙන් සදහටම වැළකීලා නියත සම්බෝධි පරායන වෙන්නේ. අනිවාර්යයෙන්ම අවස්ථා 7ක් ඇතුළත සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ අවස්ථාව සැලසෙන්නේ. අන්න ඒ නිසා නිරන්තරයෙන් ආරාධනා කරන්නේ දැනුම නිරන්තරයෙන් ප්‍රායෝගික වශයෙන් ජීවිතයට ගලපා ගැනීමට අපි සම්මා ප්‍රඥාවයි සම්මා වායාමයයි සම්මා සතියයි ප්‍රධාන කොටගෙන මේ මාර්ගය තුල ගමන් කරමු කියන ඒ අදහස. ජීවිතාවේ අපි පාටිභෝගී සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන පළමු කොටස දිරාගෙන යාම ජරාව මතුකටගෙන දහම් කතාව හිතන්නට මෙනෙහි කරන්නට ඔබට පෙන්වමු කළ අංගුත්තර නිකායේ ඇතුළත් පාටිභෝග සූත්‍ර දේශනාව ඇසුරු කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි දහම් 4ක් දේශනා කරනවා. ඒ දහම් 4 මුල් කරගෙන කාටවත් කැප වෙන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රමණයන් වහන්සේ නමකට හෝ ගිහි ජීවිත ගත කරන අය කෙනම් එදා හැටියට බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මරුට හෝ බඹුට හෝ ලෝකයේ කිසිවෙකුට කැප වෙන්න බැරි දහම් 4ක් තිබෙනවා. ඒ තමයි ජරා හේවත් දි รา ගෙන යාම, ලෙඩ දුක් හේවත් ව්‍යාධිය, විඥානයේ බැහැරවීම නම් වූ මරණය, නැත්නම් මේ පටවියාදී ධාතුන් විසිරීලා විඥානයත් බැහැරවීම සිදුවන මරණය, ඒ වගේම කෙලෙසුන් සකස් කරන නැවත නැවත පුනර්භවය සකස් වෙන, ඒ වගේම දුක් සහිත දුක්ඛ විපාක මතුමත්ෙත් ගෙනා දෙන, ජාති ජරා මරණ නැවත නැවත කැඳවන යම් පාප කර්මයක් ඇති වෙනවද සකස් වෙනවද, ඒ පාප කර්මයේ විපාකය ලැබෙන්න එපා කියලා කැප වෙන්න ශ්‍රමණයෙකුට හෝ එනම් භික්ෂුවකට හෝ බමුණෙකුට හෝ එනම් ගිහි කෙනෙකුට හෝ දෙවි කෙනෙකුට හෝ මරුට හෝ බඹුට හෝ කිසිවෙකුටත් පුළුවන් කමක් නැත කියන අදහසයි. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාධිය, ලෙඩ දුක් පිළිබඳව. එතකොට ලෙඩ දුක් කියනකොට කායික දුක්, දෝමනස්ස දුක් කියන දෙකම අපි මෙතනින් අදහස් කරනවා. කයෙහි ඇතිවන අකමැති ස්වභාවය ගිලන්වීම, ඒ වගේම මනසේ ඇතිවන ගිලන්වීමේ ස්වභාවය, කායික රෝගී ස්වභාවය හා මනසේ ඇතිවන චිත්ත චෛතසිකවල ඇතිවන ගිලන් ස්වභාවය මේ තමයි පෙන්වම් කරන්නේ. සරල වශයෙන් ඔබට පැහැදිලි. දැන් කායික රෝග ගැන කතා කරනකොට සරල වශයෙන් අපි සඳහන් කළොත් එහිදී චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවහා රෝගෝ ආදී වශයෙන් ඔබට පැහැදිලි. ඊළඟට සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්චා, පක්ඛන්දිකා, සූලා, විසුචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තං, මදුමේහෝ, අංසා, පිලකා, බගන්දලා ආදී වශයෙන්. ඒ සඳහන් කර පින්වත්නි ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් රෝග පිළිබඳව දක්කපු තේරුම් කීපයක් සඳහන් කළේ. කයේ ඇතිවන, ඇසෙන් ඇතිවන රෝග, කනේ ඇතිවන රෝග, නාසය මුල් කරගෙන ඇතිවන රෝග, මුඛය මුල් කරගෙන ඇතිවන රෝග, තවත් දත් රෝග, ඒ වගේම කාසය, ශාසය, පිත්තය, දාහය, සුනුය, කුස රෝගය, මුලාය, අතිසාරය, සූලය, විසූචිකාය, කුෂ්ඨය, ගණ්ඩය, කිලාසය ආදී වශයෙන් දැන් මේ රෝග පිළිබඳව බොහෝමයක්
ඒ දක්වලා තිබෙනවා. දැන් මේ රෝගම නොවුනත් වර්තමානයේ ඇතිවන ඔබ අපි හඳුන්වන රෝග පිළිබඳව මෙහිදී මේ පරමාර්ථ ධර්ම කතාව එනම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේ විසිර යාමෙන් ඵලයේ විපාකයේ නැති වෙනවා කියන පරමාර්ථ ධර්ම කතාව දැන් ඔබ සියලු දෙනාටම පැහැදිලි. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන අදහස. ඒ පැහැදිලි. අන්න ඒ අදහස සිටි දරාගෙන දැන් ඒ ඇසුරු කරගෙනනේ ජරාව දි รา ගෙන යාම කියන අදහස අපි ඉදිරිපත් කළේ මේ සූත්‍රයට අනුව සාකච්ඡා කරේ. ව්‍යාධියත් මරණයත් ඒ ඇසුරු කරගෙන තමයි මේ ස්කන්ධ පංචකයත් ඇසුරු කරගෙන අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්මයේ මුල් කරගෙන මේ කයේ රූපස්කන්ධයේ ආශ්‍රිතව පැනනගෙන ඕනම රෝගයක් ඔබට මෙනෙහි කරන්න සිහිපත් කරන්න පුළුවන් ධර්මයට ගලප ගන්න පුළුවන්. වර්තමානයේ තියෙන ඔබ හිතන්න ඩෙන්ගු රෝගය කියලා. ඒ වගේම මේ කොරෝනා රෝගය කියලා හිතන්න. විවිධ ආකාරයෙන් ඇස කන නාසය දිව ශරීරය ආදී මුල් කරගෙන සකස් වෙන ශරීර අභ්‍යන්තරයේ පටන් වර්තමානයේ හැටියට දැක්වුවොත් එහෙම අපි හිතමු මදුමේහේ නම් දියවැඩියාව ඒ වගේම පිළිකා ආදී වශයෙන් මේ ඕනම රෝගයක් පිළිබඳව මනසට නංවාගෙන ඔබට සිත සිහිය යොමු කරන්නට පුළුවන්. අඩුම තරමේ දතේ වේදනාවක්, හිසේ වේදනාවක්, කුසේ වේදනාවක්, ඇඟිල්ලක ඇතිවන වේදනාවක් පටන් මේ සියල්ලම ව්‍යාධි කියන ස්වභාවයෙන් ඔබට සිහිපත් කරන්න පුළුවන්. පින්වත්නි, දැන් මේ ව්‍යාධිය ලෙඩ දුක් කියන අදහස අපි ආධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙන් දකිනකොටත් ඒ වගේම බාහිර ආරම්මණයන්ගෙන් දකිනකොටත් තමාට මුහුණ පාන්නට වෙන කායික මානසික ව්‍යාධීන් ලෙඩ දුක් එයත් පරමාර්ථ ධර්මයේ පිහිටලා මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. එතකොට බාහිර ආරම්මණයන් වශයෙන් අන් අය මුහුණ පාන ලෙඩ දුක් පිළිබඳවත් දකින්න ලැබෙන ඒ අවස්ථාවන් පිළිබඳවත් ඔබට පරමාර්ථ ධර්මයේ පිහිටා මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. දැන් ඔබ මොහොතක් හිතලා බලන්න කොහොමද එහෙම මෙනෙහි කරන්නේ? දැන් ඔබට තිබෙන අත්දැකීම පුරුද්ද අනුව කොහොමද මෙනෙහි කරන්නේ? ඇයි මේ ව්‍යාධීන් ලෙඩ දුක් ඇති වෙන්නේ ඇයි? මේ හේතුඵල ධම. පටිච්ච සමුප්පන්න ස්වභාවය. මේ හේතුන් ප්‍රත්‍ය කරගෙන මේ ඵලය හටගත්ත ඒ හේතුවම විසිරීලා යනකොට ඵලයත් නැති වෙලා යනවා. එනම් සියලු සංකත සංඛාර ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කන ධර්මයට යටත්. මේ සම්මුතියක් පමණයි අප ඒ අවස්ථාවේ ඒ අරමුණේ මම මගේ කියා හෝ ඒ අවස්ථාව සුඛ දුක්ඛ මධ්‍යස්ථ කියන අවස්ථාවෙන් හෝ ප්‍රසන්නයි එහෙම නැත්නම් අප්‍රසන්නයි හොඳයි නරකයි වර්ණ ආකාරයෙන් හැඩතල ආකාරයෙන් මේ සියල්ලම මතුකොට දක්වනවා. ඒ අරමුණේ ඒ අවස්ථාවට අනුව අර හේතුන්ගෙන් හදලා දීපු ඵලය අපි දක්නා ආකාරයයි. නමුත් ඒ හේතු විසිරෙනකොට ඒ ඵලය තවත් ආකාරයකටපත් වෙනවා. දැන් අපි සැපයි කියන එක දුකටපත් වේ, දුකයි කියන එක සැපටපත් වේ, විතක මධ්‍යස්ථවපත් වේ. ප්‍රසන්නයි කියන එක අප්‍රසන්න වේ, තවත් ආකාරයක ප්‍රසන්න වේ. වර්ණ හැඩතල මේ සියල්ලම කෙටියෙන් සඳහන් කළොත් ඇස කන නාසය දිව ශරීරය මන වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි මේ සියල්ලමත් ඒ වගේම විඥානේ ඇස ඇසුරු කරගෙන සකස් වෙන චක්කු විඥානේ, කන ඇසුරු කරගෙන සෝත විඥානේ, නාසය ඇසුරු කරගෙන ගහන විඥානේ, දිව ඇසුරු කරගෙන જીවහා විඥානේ, කය ඇසුරු කරගෙන කාය විඥානේ, මනස ඇසුරු කරගෙන මනෝ විඥානේ. ඒ අවස්ථා. ඒ වගේම චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ඇස ඇසුරු කරගෙන සකස් වෙන ස්පර්ශය, කන ඇසුරු කරගෙන සකස් වෙන ස්පර්ශය, නාසය ඇසුරු කරගෙන සකස් වෙන ස්පර්ශය, දිව ඇසුරු කරගෙන සකස් වෙන ස්පර්ශය, කය ඇසුරු කරගෙන සකස් වෙන ස්පර්ශය, මනස සකස් කරගෙන ඇතිවෙන ස්පර්ශය. ඊළඟට සැප හෝ දුක් හෝ මධ්‍යස්ථව විඳීම. දැන් මේ ආදී වශයෙන් මේ සියල්ල තුලම දකින්නේ පටිච්ච සමුප්පන්න බව. මේ ප්‍රත්‍ය නිසා මේ ඵලය සකස් වෙන. ඒ ප්‍රත්‍යම ඒ හේතුම විසිරීලා යනකොට මේ සකස් වුණු ඵලය නැති වෙලා යනවා.
දැන් මේ අවබෝධය ඔස්සේ තමයි අර දි รา ගෙන යාම ජරා කියන වචනයෙන් අපි පරමාර්ථ ධර්මයේ ඇසුරු කරගෙන සාකච්ඡා කළා වගේම මේ ව්‍යාධිය පිළිබඳවත් ලෙඩ දුක් පිළිබඳවත් දැක්මක් ඇති කරගන්නවට ඕනේ එහෙමයි. අපි නිදසක් ගමු. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ ආදී වශයෙන් සිහිපත් කළ බලන්න. කොහොමද මේ ඇසේ රෝගය ඇති වුනේ? කුමක්ද ඇස කියලා කියන්නේ? එතකොට සම්මුතියෙන් අපි ඇස ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සකස් වුණු මේ ඇස. එතකොට කළු ඉංගිරියාවේ පටන් මේ අපි කතා කරන ඇස පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වෙලා තියෙනවා. එතකොට ඒ පඨවි ආදී ධාතුන් විසිරලා යනකොට එතකොට තමයි ඇස පේන්නේ නැතුව යනවා. දැලක් බැඳ වගේ වෙනවා. ඇස කකියන රිදෙන්න පටන් ගන්නවා. ලේ ගමනාගමනය අඩු වැඩි වෙන්න පුළුවන්. අර ධාතුන්ගේ විසිරීමත් එක්ක මේ දේවල් සිද්ධ වෙනවා. දැන් ඔන්න අපි දකිනවා චක්කු රෝගෝ කියලා. ඇසේ රෝගයක් කියලා ඉතින් දකින උපැස්වල පළඳින්නේ ඒකයි ආදී වශයෙන් අන්ධ වුණා කියලා කියන්නේ අර පඨවි ආදී ධාතුන් විසිරලා පවතිනවා සමානව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න බැරි තත්ත්වයට නැත්නම් ඇසට බාහිර ආරම්මණය රූපය හඳුනා ගන්නට ලබා දෙන ශක්තිය මේ හතර එකතුවෙන් සකස් නොවන ස්වභාවය අන්න එතෙන්ටම ආකාරයෙන් විසිරලා පවතින. ඒ සම්මුතියේ පවතින පියවි ඇස පිළිබඳව ගිලන් වීම පිළිබඳවයි සාකච්ඡා කළේ. ඊළඟට කළු ඉංග්‍රියා මැද ඕබාස ස්වභාවය ඒ ලේනියෙකුගේ උකුණුකුගේ ස්වභාවය හැටියට දක්වන අන්න ඒ චක්කු ප්‍රසාදයට බාහිර රූපය රූපාරම්මණය සකස් වුණාම හඳුනා ගැනීමේ හැකියාවක් පවතින්නට ඕනේ. අන්න එතෙන්දී චක්කු විඥාණය ඇසෙහි රූපය සකස් වෙනකොට චක්කු විඥාණය මතුවෙනවා. කුමක්ද කියලා ඒ රූපේ මූලික වශයෙන් මූලික අවස්ථාවේ හඳුනා ගැනීමක් හදලා දෙන්න. පොදුවේ විඥානය කියන අවස්ථාව අපි පුරුදු කොට තිබුණොත් පරමාර්ථ ධර්මයට එනම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා කියන අවබෝධයට අපි හිත සකස් කොට තියෙනවා. අපි එක ගමු උද්‍යව්‍ය ඥානය, භංග ඥානය ආදී වශයෙන් හට ගැනීම උද්‍යව්‍ය ඥානය, හට ගැනීම හා ඔයවීම. හේතුන් ප්‍රත්‍ය කරගෙන හට ගන්නවා හේතුන්ගේ විසිරයාමෙන් නැතුව යනවා. භංග ඥානය හැම වස්තුවකම පවතින අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මය එකම තැනකින් එකම ආකාරයකින් දකින්න ඒ තරමට සියුම් ලෙස තියුණු ලෙස තික්ඛින්ද්‍රිය ලෙස දක්වපු ආකාරයට ඒ පුරුදු පුහුණු කොට තියෙන්න ඕන. අන්න ඒ අනුව විඥානයේ සකස් වුණාම පින්වත්නි ඇසෙහි කළු ඉංග්‍රියයන් මැද පවතින ඕභාස ස්වභාවයට චක්කු ප්‍රසාදයට බාහිර ආරම්මණය සකස් වෙනකොට චක්කු විඥානයේ පැන නැගිලා එතන හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම මූලික පියවර හඳුනා ගැනීම ඉන් අනතුරුව දැන් විඥානයේ අපි අර මුලින් සඳහන් කළා වගේ හේතුඵල ධම පරමාර්ථ ධර්මය අනිච්ච දුක්ඛ අනාත්ම උදයව්‍ය දැන් මේ ආදී වශයෙන් අපි මේ වචන වලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන ඥාණය එතෙන්ට මේ විඥානයේ දියුණු කොට තිබෙනවා නම් මූලික අවස්ථාවේ හඳුනාගත්ත ඊළඟ ක්‍රියාවලිය සකස් වෙන්නේ මනස ගිලන් නොකර ගන්න අවස්ථාවක් හදලා දීලා. දැන් කය ගිලන් වීම අවස්ථාව පඨවි ආදී ධාතුන්ගේ විසිර යාම නිසා සකස් වෙලා තිබෙනවා ඇසේ වුණත්. පේන්නේ නැහැ අඳුරක් වගේ, දැලක් බැඳ වගේ රිදෙනවා, කකියනවා ආදී වශයෙන් වෙන්න පුළුවන්. ඇසේ ඒ වගේම ඉදිමීමක් වෙන්න පුළුවන්, රතු පාට වීමක් වෙන්න පුළුවන්, නිල් පාට වීමක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාත් සකස් වෙලා තියෙන්නට පුළුවන්. ඒ අවස්ථාවට බාහිරව බේත් හේත් කිරීමෙන් ප්‍රතිකාර කිරීමෙන් යම් සමනයකට ගේන්න පුළුවන්. පින්වත්නි දැන් අර චක්කු විඥාණයෙන් පුරුදු කරන ලද ස්වභාවය තිබුණොත් එනම් විදර්ශනාවට අනුව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට සියලු සංකත ධර්මයන් කෙරේ සිත සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබුණොත් අර ඇසේ රූපය සකස් වෙනකොට ඇස නිසා ගිලන් වෙනවා කියන ස්වභාවයට පවත්ව ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ කුමද්දී අදහස් කළේ
දැන් ඔබට හිතන්න පුළුවන් භාවනාවක් වගේ කොහොමද ඇසෙන් ගිලන් වෙන්නේ? ඇසට තනියෙන් ගිලන් වෙන්න බෑ. රූපයක්, චක්කු විඥානයත් මේ තුන එකතු වෙන්න ඕනේ. ඊළඟට ඒ තුන එකතු ස්පර්ශය, ස්පර්ශයෙන් ඊළඟට සකස් කොට දෙනවා සැප දුක් මධ්‍යස්ථ විඳීම් කියන තැන. අන්නේ සැප දුක් මධ්‍යස්ථ විඳීම්, සැප දුක් මධ්‍යස්ථ කියන විඳීම් කියන තැනේදී තමයි ගිලන් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක තමයි මතු පිටින් අපිට පේන්න පටන් ගන්න. දැන් සැප කියන තැනත් දැඩි ආසාවෙන් අල්ලගන්න ගියොත් අරමුණු හදාගත්තොත් කාමයේ, රාගයේ, රතියේ, නන්දිය, අවිජ්ජා මේ කෙලෙස් ආසාවෙන් සකස් වෙනවා. ඒත් එතකොට ඇසෙන් ගිලන් වීමක් හැටියට තමයි සම්මුතිය දක්වන්නේ. හැබැයි ගිලන් වීම සකස් වෙන්නේ චිත්ත චෛතසිකවල. සිතේ අපි අදහස් කළේ ඇසෙන් නිසා රූපාරම්මණය මතුවුනේ අදහස් කළා ඇසෙන් ගිලන් වීමක් කියලා. ඇසෙන් ඒ රූපය දැකලා බලලා පෙනිලා ගිලන් වුණා. මොකද ගිලන් වීම? දැඩි ආසාවක්. රාගයෙන් ගිලන් වෙලා ඉන්නේ. කාමෙන් ගිලන් වෙලා ඉන්නේ. දැඩි ආසාවෙන් ගිලන් වෙලා ඉන්නේ. සිත කුල්මත් කිරීමෙන්ම ගිලන් වෙලා ඉන්නේ. රජනීයා කියන තැනේ. දැන් ගිලන් වෙලා තියෙනවා කියන්නේ කොහොමද එතකොට? ඒ රූපයේ දැස බල මතක් කරනවා. ඒ රූපය මට නැහැ කියලා, ළඟ නැහැ කියලා හෝ නැත්තම් ලබා ගන්න බැරි වෙයිද කියලා හෝ හිතේ මහ ගැටීමක් තිබෙනවා. දැන් මේ ගැටීමට ව්‍යාපාදයක් දැන් උදව් කරනවා. අකමැති අරමුණ තරහවත් උදව් කරන දුක් වේදනාවත් එතනට ඇවිදින්න පටිගයත් හා සමගි. එතන පැහැදිලි පින්නත් යමකට ආසාවෙන් බැඳිලා හිත ගිලන් කරගෙන ඉන්නකොට කල්පනා කරනවා. හිස්සාකාශයේ දෙස බලනවා. බලාගෙන සිටිනවා. දෙයින ඉනි අත තබා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය නිදසුන් කීපයක් අපේ සංස්කෘතියට අනුව පෙන්눔 කළේ නිින්ද යන්නේ නැහැ. කුසගින දැනෙන්නේ නැහැ. හිත එක්තැන් කරගෙන එකලස් කරගෙන වැඩක් කරන්න බෑ. හොඳ සහ නරක පිළිබඳව දක්වන අදහස දුර්වල වේගෙන, හීන වේගෙන, බොඳ වේගෙන යනවා. හොඳ වුණත් නරක වුණත් කියන අදහස නෙමෙයි. මට ඕන දේ මම තදින් ඇලුණු දේ ලබා ගන්න ඕනේ, ඒකත් එක්ක හිත කය පරිහරණය කරන්න ඕන කියන තැනකට හිත සකස් වෙනවා. දැඩි ආසාව නිසා ගිලන් වීම. ඇසේ ගිලන් වීම. එතකොට අකමැති අරමුණෙහිදී තරහ වෛරය එක එල්ලේම ගිලන් වීම. තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, අමනාපයෙන් මේ එතකොට පවත්වන්න සිද්ධ වෙන්නේ. දැන් මේ ගිලන් වීම පින්වත්නි. එතකොට දැඩි ආසාවෙන් ගිලන් වෙලා ඉන්නකොට තව ගිලන් වීම උස්සන්න වෙනවා. එතෙන්ට අර ආසා කරන කැමැති දේ ලබන්න පුළුවන්කම නොහැකි වීම නිසා. තමා සතු කරගන්න නොහැකි වීම නිසා. නැත්තම් ඒක ගිලිහෙයි කියන සතු කරගත්ත දේවල් ගිලිහෙයි කියන අන්න ඒ බය නිසා මේ විදියට අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ තුල ඇති වෙන ඊළඟට තරහම, වෛරය, අමනාපය, ක්‍රෝධය තමාගේ හිතට අරමුණු වෙනවනම් මේ පුද්ගලයෝ නිසා තමයි මට මේක ලබන්න බැරි. නැත්තම් මෙන්න මේ හේතු නිසා තමයි මගේ මේක ගිලිහිලා යන්න පුළුවන්. විවිධාකාරයෙන් වස්තුන් හෝ පුද්ගලයන් හෝ එහෙම නැත්තම් ස්වාභාවික සිදුවීම් කෙරෙහි, එනම් වැස්ස, පින්න, අවුව කෙරෙහි පවා ව්‍යාපාදයක්, තරහවක්, අමනාපයක් ඇති කරගන්න පුළුවන්. මේ දෙකෙන්ම දැන් සිද්ධ වෙලා තියෙන්නේ, ගිලන් වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ දෙකෙන්ම. දැන් බලන්න. පඨවි ආදී ධාතුන්ගේ විසිරීම නිසා සම්මුතියේ පවත්නා චක්කු රෝගෝ කියන තැනින් කායික රෝග, ඒ කායික රෝගය ඇති වුණා. එතන චක්කු රෝගය කියන එක ඇසේ රෝගය හටගත්. අපි නිදසුන ගත්තේ ඇස. ඒ වගේම ධර්මයේ පිළිබඳව ඇති අනවබෝධය නිසා, ධර්මයේ පිළිබඳව ඇති අනවබෝධය නිසා, පරමාර්ථ ධර්මයේ පිළිබඳව ඇති අනවබෝධ නිසා මනසින් කෙලෙස් හා සමගින් ගිලන් වීමක් එහිදී සිද්ධ වුණා. ඒ නිසා තමයි අර මෙතෙන්දී ලෝභය හෝ එහෙම නැත්නම් රාගය, කාමයේ, රතිය හා වගේම තරහ, වෛරය, පටිඝය, ව්‍යාපාදය කියන වචන සඳහන් කරේ කෙලෙස් වලුත් ලෙඩ වෙලා තිබෙන්නේ. එතකොට දහම් ඇස නැහැ. ආධ්‍යාත්මික ඇස සංකේතවත් අපි ඉදිරිපත් කරන ආධ්‍යාත්මික ඇස, ඒ වගේම දහම් ඇස, විද්‍යාවෙන් පෙන්වුම් කරන ඇස, ඥාණයෙන් පෙන්වුම් කරන ඇස, අන්න ඒ ඇස මෙතෙන්දි ගිලන් වෙලා තිබෙනවා. දැන් මේ දෙකම ගිලන් වෙලා රෝග හැටියට දකින්න ඕන. පින්වත්නි, ඇසේ කතාව පමණයි අපි දැන් මෙතෙන්දී මේ නිදසුනක් හැටියට පෙන්වුම් කරනු ලැබුවේ. ඒ ගිලන් වීමක් පිළිබඳ ওই විදියට ඇස, කන, නාසය, දිව, ශරීරය,
මේ ආදී වශයෙන් අපි අර මුලින් සඳහන් කළා වගේ සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ ඒ දේවල් සම්මුතිය තුල මේ කය මුල් කරගෙන රූපස්කන්ධය මුල් කරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ විසිරියාම් ස්වභාවය නිසා ඇති වුණු ගිලන් වීම පිළිබඳව තමයි ඒ සාමාන්‍ය වශයෙන් සාකච්ඡා කළේ ඒ පෙන්눔 කළේ. ඒ වගේම අපි පෙන්눔 කළා පරමාර්ථ ධර්ම අවබෝධය නැති නිසා විඥානයේ ඇතිවන අභාවිත ස්වභාවය. එනම් පරමාර්ථ ධර්මයට අනුව සිත නොවැඩීම නිසා කෙලෙස් වලින් ඇතිවන ඒ ගිලන් වීම පිළිබඳවත් අපි දැන් මෙහිදී සඳහන් කරනු ලැබුවා. පින්වත්නි, දැන් කයේ ගිලන් වීම පිළිබඳව තවදුරටත් අපි ගත්තොත් ධර්මයේ සඳහන් කරන දැන් අපි ගිරිමාන්ද සූත්‍ර දේශනාවට අනුව ගත්තොත් පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, සන්නිපාතික ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා, සීතං උන්නං jigaccha පිපාසා උච්චාරෝ පස්සාවෝති. දැන් මේ දේ සඳහන් කළෙත් විවිධ ආකාරයෙන් සම්මතය තුල සම්මුතියෙන් අපි කතා කරන රූපස්කන්ධයත් මුල් කරගත්ත රෝගයන් පිළිබඳව තමයි සඳහන් කළේ. මේවත් පින්වත්නි මිනිස්සු බොහෝම ඔබාප ධර්මාබෝධයක් නැති වුණොත් ගැටෙන තැන්. දැන් කායික රෝගයන් ඉදිරියේ අප්‍රමාණ දුකටපත් වෙනවා. දැන් පරමාර්ථ ධර්මය පුරුදු කරලා කායික රෝගයන්ට ප්‍රතිකාර කරන ගමන්ම අර සිත ගිලන් කරගන්නේ නැති වෙන්න ධර්මයෙන්මයි පිහිටක් ලබන්න ඕනේ. පරමාර්ථ ධර්ම අවබෝධයෙන්මයි ඒ පිහිට ලබන්න ඕනේ. නමුත් වැඩි පිරිසකට ඒ පරමාර්ථ ධර්ම අවබෝධය නැති නිසා කායික ගිලන් වීම ප්‍රධාන වශයෙන්ම ජීවිතයේ දුක්ඛ දෝමනස්යන්ට හේතු වෙලා තියෙනවා. පින්වත්නි, දැන් පසුගිය මේ වසරක දෙකක හෝ තරමක් වැඩි කාලය තුල මුළු ලෝකයටම පොදුවේ පැතුරුණු කොරෝනා උවදුර ඔබ ගලපලා බලන්න. මුළු ලෝකයේම අසරණ වුණා කියන තැනට සම්මුතිය තුල ඇහෙන්නේ. ආර්ථිකය බිඳ වැටුණා. මිනිස්යන්ට ජීවිත කැමැති පරිදි පාත්ත ගන්න බැරි වුණා. සමාජික වශයෙන් මිනිස්සු තනිකමටපත් වුණා. එතකොට අර සම්මත ලෝකයේ තුල ලෞකික වශයෙන් පැවැත්තුණු ඇති වුණු දුක්ඛ දෝමනස්ස ස්වභාවය තමයි නිරන්තරයෙන්ම අහන්නට ලැබුණේ. දැන් බෞද්ධ දර්ශනීය තුලින් අපි පෙන්눔 කළා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොවේද මේ භවයේ දුකක්, පැවැත්ම දුකක් ඉපදුනා නම් මතකයිනේ. ජාතිපි දුක්ඛා, චරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් මතකයි. එතකොට මේ දි รา ගෙන යාම ලෙඩ දුක් මරණේ පටන් මේ භවය තුල හා උපත තුල මේවා උරුම බව පෙන්눔 කළා. ඒක ඊටාම් පැහැදිලි කොට පෙන්눔 කළා. නමුත් අභාවිත හිත් තිබුණම දැනුම තිබුණට මේ ලෙඩ වෙනවා කියලා ලෝකයේ මොනතරම් වෛද්‍ය පර්යේෂණවල නිරන්තරයෙන්ම දියුණු ලෙස තියුණු ලෙස මේ දේවල් සිද්ධ වෙනවද? නමුත් නිරන්තරයෙන්ම ලෞකික ලෝකයා ඒ පර්යේෂණ පවත්තන්නේ කායිකව මතු පිටින් පෙනෙන මේ ශරීරය ආරක්ෂා කරගන්න පමණයි. නමුත් හිත තුලින් මනස තුල ඇතිවන මේ ව්‍යාධි ස්වභාවය නැති කරගන්න දරන උත්සාහය මොන වගේද කියන එක අපි විසින් මෙනෙහි කොට බලන්න ඕන. දැන් මනෝවෛද්‍ය වශයෙන් හෝ මනසට උපකාර කරන ඒ වගේම උපදෙස් දෙන මනස සුවපත් පාත්ව ගන්නට උපදෙස් දෙන වෛද්‍ය සේවාව ලෝකේ පුරාම තිබෙනවා. නමුත් මේ බෞද්ධ දර්ශනය තුල පෙන්눔 කරන පරමාර්ථ ධර්මය සමගින් පෙන්눔 කරන අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ තිලක්ෂණ ධර්මය මතු කළ පෙන්නලා දැන් සම්මත ලෝකයේ තුල මනෝවිද්‍යාවෙන් හෝ මානසික වෛද්‍ය විද්‍යාවෙන් ඒ අවස්ථාවන් වලට ගලපලා යම් ප්‍රතිකාර කළත් පෙන්වා දුන්නත් ඒ වික්තා ආකාරයකින් తాවකාලිකයි. දැන් බුදුදහම තුල පෙන්눔 කරන්නේ අපි ඒ යටටම ගොහිල්ලා ඉන් අදහස් කරේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්වල හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා කියන අවබෝධය අන්න එතන ඇති කරගෙනම මේ යථා ස්වභාවය නම්
අපට හිතට පුරුදු කරන්න බැරි වුණොත් සියල්ල හටගත්ත වගේම නැති වෙනවා කියලා හේතුන් ප්‍රත්‍ය කරගත්ත සියල්ල ඒ හදලා දුන්නු ඵලය හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධය හිතට පුරුදු කරේ නැත්නම් මනසට මොන තරම් ඒ අවස්ථාවේ අපි සහනයක් ලබා දුන්නත් ඒව తాවකාලික වෙන්න පුළුවන්. නැත්නම් අපි දීර්ඝකාලීනව දැන් අපි හොඳයි කියලා හිත හදාගෙන හිටියත් පින්වත්නි ඒ සියල්ලම යම් බුදාකාරකින් తాවකාලිකව පවතින්නේ. දැන් මම හොඳයි, දැන් මට හොඳ ආශ්‍රයයක් තියෙනවා, යාළුවෝ ඉන්නවා, දැන් මට තනිකම පාළුව දැනෙන්නේ නැත්නම් මම බය වෙලා හිටියේ මේ ධනෙ නැති වෙයිද කියලා, මගේ අය නැති වෙයිද කියලා. දැන් මට විශ්වාසයක් තියෙනවා ඒගොල්ලොත් එක්ක බය නැතුව මට ඉන්න පුළුවන්. දැන් මට මිල මුදල් පිළිබඳව තියෙනවා, බියස්සක්ක් නැහැ. මේ විදියට කියලා අපි අර මේ ජීවත්ව සිටින කාලය තුළට හිත ගොඩනගාගෙන ඉන්නවා. නමුත් පරම සත්‍ය ඒ නෙමෙයි. එහෙම සඳහන් කරන පින්නොත් දැන් මරණ මංචකයේදී හරි. මොකද කෙනෙක් මරණයට පස්සේ එයාගේ අවසන් කතාව බුදු උතුමෙකුට විනා කාටද කියන්න පුළුවන්. ඒ නිසා එයාගේ කතාව එතනින් අවසන් වෙනවා. නමුත් මරණයටපත් වෙන කෙනෙකුගේ යම් වූද සිහියකින් යුක්තවම ඒ අවස්ථාවට පැන නැගීගෙන එනකොට తాවකාලිකව මනස හදලා තිබුණා කියලා කිව්වත් ඔබට ධනය ගැනවත් මිල මුදල් ගැනවත් ඔබේ ළඟින් ඉන ආදරණීය අය ගැනවත් කිසිදු ගැටලුවක් නැහැ. දැන් ඒ අය ඊටාම හොඳ විශ්වාසයෙන් ඔබ සමග ඉන්නවා. පරිසරය ගැනත් ඔබට ගැටලුවක් ඇති වෙන්න ඕනේ නැහැ කියලා හිත හදලා තිබුණත් අනිච්ච දුක්ඛ අනත්තනම් වූ තිලක්කන ධර්මයට යටත් කොට දකින්න මනස සකස් කොට දී තිබුණේ නැත්තම් ඊටාම අසරණ තත්යකටපත් වෙනවා. අර මිල මුදල් ගැන හෝ ධනය ගැන හෝ පුද්ගලය ගැන හෝ ආදරයෙන් හෝ අපේ හිත යම් වූද ආකාරයක පවත්වාගෙන හිටියත් මරණයේ ඉදිරියට එනකොට අනුක්‍රමයෙන් දිරාගෙන හෝ ගිලන් වීගෙන යන ස්වභාවයටපත් වෙනකොට නැවතත් ඊටාම අසරණ ස්වභාවයටපත් වෙනවා. දැන් මේ සියලු දෙනාම සියලු වස්තුන්ම මගෙන් බැහැර වෙලා යනවා, මට නොලැබී යනවා, ඈත් වෙනවා කියන නැති වෙනවා කියන ස්වභාවයේදී විශාල විපතකටපත් වෙන තත්යකට තමයි යොමු වෙන්න පුළුවන්. දැන් පින්වත්නි දැන් ලෝකයේ විවිධ ආගම් අනුව නොපෙනෙන බලවේගයකට බාර දීලා දැන් මම බය වෙන්න ඕනේ ඒ බලවේගය සමග මම එකතු වෙනවා, එතන මම රැකගනීවි, මට ඒ නිදහස විමුක්තිය දේවී කියන අදහසක් හිතලා හිත සකස් කරගන්න පුළුවනි. తాවකාලිකව එහෙම හිතන්න පුළුවනි. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළේ නොපෙනෙන බලවේගයකට අපි කාටවත් විමුක්තිය දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ හිතේ සකස් කරගත්තා වූ කුසල කර්ම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් කුසල කියන සියලු කර්මයේ ෂය වෙන්න ඕනේ. මේ සියලු දුකින් නිදහස් වෙන්න ඒ විමුක්තිය කියන නිවන් අවබෝධය සලසා ගැනීම පිණිස. ඒ නිසා දැන් මේ ව්‍යාධිය කියන එක ගැඹුරින් අපි සඳහන් කළ පින්වත්නි, පඨවි ආදී ධාතුන්ගේ විසිරීම නිසා මේ කයේ ඇතිවෙන අපි අර විස්තර කළ ඇසේ රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග හා ආදී වශයෙන් දියවැඩියාව හා ඒ වගේම මේ දෙයින් ඇතිවන ලෙඩ දුක්, ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ මුල් කරගෙන ඇතිවන ලෙඩ දුක්, ඒ වගේම පිළිකා වගේ ඇතිවන මේ ආදී වශයෙන් ඊළඟට ගඩු, කුෂ්ඨ, මේ දැන් ගිරිමානන්ද සූත්‍රයට ඇසුරු කරගෙන අපි සඳහන් කළා ලියාතේසාරය, උදරයේ රුජාව විවිධාකාරයේ වශයෙන් සඳහන් කළා. දැන් මේවා රූපස්කන්ධයෙහි පඨවි ආදී ධාතුන්ගේ විසිර යාමෙන් සකස් වුණු මේ ව්‍යාධීන් තත්ත්වයන්. මේවාට යම් වූද తాවකාලික කියන එකත් తాවකාලිකයි. නමුත් එක්තරා සම්මුතියෙන් දීර්ඝකාලීනව රැකෙන ආකාරයට අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්. නමුත් මේ ව්‍යාධිය කියන තැන ඒවලට ප්‍රතිකාර කරන ගන්නා ගමනේ ප්‍රධාන වශයෙන් අපි දකින්න ඕනේ පරමාර්ථ ධර්මයේ අවබෝධ නොවීම නිසා Taman කැමැති අරමුණවල උපාදානය වීමෙන් මගේය, මම වෙමි, මගේ ආත්මය කියලා දැඩිව ගැනීම නිසා හිතේ ඇතිවන අන්න ඒ රෝගී ස්වභාවය, මනසින් ගිලන් වීම, රාගය හෝ අවිජ්ජාව නිසා ඇතිවන ගිලන් වීම. ඒක අපි විස්තර කළා. ඒ වගේම අකමැති අරමුණට දක්වන ප්‍රතිචාරය, තරහව, වෛරය, කේන්තිය, අමනාපය, මේ ආදී වශයෙන් පලි ගැනීම, මේ ආදී වශයෙන් ඇතිවෙන්නා වූ ගිලන් වීම පිළිබඳවත් අප දැන් සඳහන් කළා. එතකොට අන්න ඒ කොටස තමයි පින්වත්නි
වඩාත්ම වැදගත් වෙන්නේ. මොකද කයෙන් නිරෝගීව සුවපත් වෙනවා කියන තැන මෙලව ජීවිතයට පමණ අපි දැන් එක කොටසක් ගත්තොත් මේ ජීවිතය ගැන තමයි අපි එතකොට මේ කයත් එක්ක මේ සුවපත් වීමක් පිළිබඳව කතා කරන්නේ. සසරත් එක්ක නිරෝගීව ඉන්න තැනට ගත්තොත් මෙලව ජීවිතයේහි ඒත් හිත මුල් කරගෙන තරහවෙන් වෛරයෙන් අමනාපෙන් හෝ දැඩි ආසාවෙන් හෝ කෙලෙස් වලින් බැඳෙන්නේ නැතුව කටයුතු කළොත් සියලු කෙලෙසුන් ප්‍රහාණය නොකළත් කුසලයක් නිසා මනුෂ්‍ය ලෝකෙ ඉපදුනත් සුගතියක ඉපදුනත් දෙවියන් අතර උනත් මහේශාක්‍ය දෙවියන් වෙන්න පුළුවන්. මිනිස්යන් අතර ඉපදුනත් මනුෂ්‍ය ලෝකේ ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්තව ප්‍රියකරුව ප්‍රියශීලීව ප්‍රසන්නව නිරෝගීව ජීවිතයක් ලබන්න පුළුවන්. නමුත් ඒකට හේතු වෙන්නේ දැන් මෙලව ජීවිතයේ මේ කය ආහාර පාන දීලා ව්‍යායාම කළා හොඳට ඇඳුමින් පැළඳුමින් අඳලා ආභරණ සලස්සලා ආභරණ පලන්දලා එහෙම කරාම එවැනි ශරීරයක්ම නැවතත් ඊළඟ මනුෂ්‍ය ලෝකේ ලැබෙනවා කියලා එහෙමද ඉගෙන ගන්නේ පුරුදු කරන්නේ ඊළඟට දෙවියන් හැටියටත් එහෙම ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ වගේම දෙවියෝ වෙන තත්ත්වයේදීත් මනුෂ්‍ය ලෝකේ හොඳට ඇඳ පැළඳා ආහාර අරගෙන ශරීරය පුෂ්ටිමත්ව තබා ගත්තා ඒ අනුව ලබන්න පුළුවන් කියන තැනද නැහැ. එහෙමනම් කොහමද සකස් වෙන්නේ? මෙලව ජීවිතයේ ශරීරය ප්‍රසන්නව නිරෝගීව පෝෂදාය පාත්තල පහසෙන් තබා ගත්තත් මනස කෙලෙස් වලින් සකස් වෙලා තිබුණොත් දැඩි ආසාවෙන් හෝ තරහවෙන් වෛරයෙන් අමනාපෙන් සකස් වෙලා තිබුණොත් දුගතියක් උරුම වෙන්නත් පුළුවන්. හා යම් විටක යම් පිනක් නැවත බලවත් වෙලා මනුෂ්‍ය ලෝකයට ආවත් අඩුපාඩු සහගත වෙන්න පුළුවන්. දුර්වර්ණ වෙන්න පුළුවන්. ශාරීරික අඩුපාඩුකම් වලටපත් වෙන්න පුළුවන්. සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේ සම්මතය තුල විරූපී වෙන්න පුළුවන්. අප්‍රමාණ ලෙඩ දුක් වලට මුහුණ පාන්න වෙන්න පුළුවන්. ඒ යථා ස්වභාවය. එහෙමනම් දැන් කය මේ ජීවිතයේ සුවපත්ත පාත්තා ගත්තත් නිරෝගීව. ඒත් මනස නිරෝගීව පාත්තා ගැනීම ඊටාම ප්‍රබලයි. ආතුර කායස්ස මේසතෝ චිත්තං අනාතුරං භවිස්සති. අපි නිතර දේශනාවල සඳහන් කළා වගේ අනේ පිළිසිතාන්නන්ට සඳහන් කළා වගේ කය ගිලන් වුණත් මනස නොගිලන්ව පාත්ත ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. එතන විශේෂයක් තියෙනවා පින්නත්නි. දැන් කයට බෙහෙත් කරන ගමන්ම මනස සුවපත්ත පාත්ත ගන්න. ඒ පරමාර්ථ ධර්ම අවබෝධය තියෙන්න ඕනේ. ඒක ඔබට දැන් පැහැදිලි. පරමාර්ථ ධර්ම අවබෝධයෙන් කය ගිලන් වුණත් බෙහෙත් කරන ගමනේ ප්‍රතිකාර කරන ගමනේ මනස නොගිලන්ව පාත්ත කරගන්න. ලෙඩ කරගන්නේ නැතුව නැති වෙන්නට පාත්ත ගන්නට පුළුවන්කම තිබුණොත් එය නේද වඩා යහපත් වෙන්නේ. සම්මතයේ පවතින කය තරමක් හෝ නිරෝගීව තිබුණත් හිත ගිලන් වුණොත් මොකද වෙන්නේ? අර අපි විස්තර කළා වගේ කුසගින්න දැනෙන්නේ. හිත එක්තෙන් කරගෙන යමක් කරන්න පුළුවන් කමක් නැහැ. ධර්ම මාර්ගයට එකතු වෙන්න පුළුවන් කමකුත් නැහැ. තරහව, වෛරය, අමනාපය, කේන්තිය, නොසන්සුන් බව නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන්. ඊට පස්ව මොකද්ද වෙන්නේ? නොසන්සුන් මනසකින් චිත්ත විපල්ලාසයන් සමගින් විතක්කයට මෙතන විතක්ක කියලා කියන්නේ එක යහපත් වූ අරමුණක පිළිවෙලකට සිත සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න අපහසුයි. නොඑක් විදිය තණ්හා මදමාන දිට්ඨිනම් වූ ප්‍රපංච ඇසුරු කරගෙන සිතුවිලි ගලාගෙන එනවා. අරමුණක් නැහැ. ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා. තව තවත් ව්‍යාකූල තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ විපල්ලාස කියන වචනයත් පාවිච්චි කරේ මෙන්න මේ විතර්ක විපල්ලාස දූෂ්‍ය වූ මනසින් කටයුතු කිරීම නිසා ස්වභාවයෙන්ම කය තව දුරටත් ගිලන් වෙනවා. කය තව දුරටත් ගිලන් වෙනවා. මෙතෙක් නිරෝගීව පැවතුනා කියන කයත් ගිලන් වෙලා දැන් අපි මේ ජීවිතයේ සඳහන් කරන හදවත් රෝග, මානසික රෝග වගේම හා අනිකුත් අභ්‍යන්තර බොහෝ රෝගවලට මුහුණ පාන්න පුළුවන්. වර්තමානයේ සඳහන් කරන වචන පෙළක් ගත්තොත් ආතතිය, දොම්නස, ක්ලමතය, වික්ෂෝපය මේවා අවසානයේ ශාරීරික අභ්‍යන්තර ලෙඩ දුක් වලට හේතු වෙන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් පැහැදිලි කළ දුන්නොත් ආහාර නිසාම නෙමෙයි, දියවැඩියා වගේ රෝගවලට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම කුසේ ඇතිවන බොහෝ රෝගවලට හේතුවක් වෙන්න පුළුවන්. මොලේ මුල් කරගෙන ඇතිවන දැඩි පීඩන නිසා මානසිකව ඇතිවෙච්චි මොලයට ඇතිවන විවිධාකාර බාධා නිසා බොහෝ ගැටලු
ඇති වෙන්නට පුළුවන්. එතකොට කය ස්වභාවයෙන්ම ගිලන් වෙන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා පින්වත්නි ලෞකික වශයෙන් කය ගිලන් වුණත් ප්‍රතිකාර කරගන්නා ගමනේ මනස නොගිලන්ව පාත්තා ගැනීම තමයි ප්‍රධානම වෙන්නේ. මනස නොගිලන්ව පාත්තා ගැනීමමයි ප්‍රධාන වෙන්නේ. දැන් යම් විටක පින්වත්නි කයට ගිලන් කරත් කය ගිලන් වෙලා කයට ප්‍රතිකාර කළත් හැබැයි තවම සමහර රෝග දීර්ඝකාලීනව පින්වත්නි දැන් ධර්මානුකූලව සඳහන් කළොත් සෑහෙන කාලයකට අපි හිතමු නිරෝගී තත්යකට පත් වෙන්න බැරි වෙන්න පුළුවන්. මුළු ජීවිත කාලයම සමහරට නැගිට ගන්න බැරුව සිටින්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඔබ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුළු ජීවිත කාලයම කන් ඇහෙන්නේ නැතුව ඉන්න ඉඩ තියෙනවා. පේන්නේ නැතුව ජීවත් වෙන්නට ඉඩ තියෙනවා. ආදී වශයෙන් ජීවිත කාලයම ඒ ලෙඩ දුක් එක ජීවත් වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. හැම සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි පරමාර්ථ ධර්මයට අනුව මනස ගිලන් වෙන්නේ නැති වෙන්න අවබෝධයේ සකස් කොටගෙන තිබුණ නැති වුණොත් දුක් දෙකක්නේ. කයත් ගිලන් වෙලා නැගිට ගන්න බෑ, කතා කරගන්න බෑ, පේන්නේ අභ්‍යන්තර රෝග වේදනා බොහොමයි. මනසත් ගිලන් වෙලා මනස දක්වන ප්‍රතිචාරය අතීතය ගැන මතක් වෙන්න පුළුවන්. මට මෙහෙම තිබුණා, මම මෙහෙම කටයුතු කළා, මේ විදියට ඇය හැසිරුණේ. ඒ වගේම නොඑක් විදිහේ සිතුවිලි ගලාගෙන ඉන්න පුළුවන්. මගේ ලෝකෙ මොන වගේ සිහින තිබුණද, මොන විදියෙන්ද මම බලාපොරොත්තු වෙන්නේ, මොන විදිය ලෝකයක්ද ජීවිතයක්ද මං හදාගන්න හැදුවේ, මේ ඔක්කොම දේවල්. ඊළඟට තමන්ගේ ආදරණීයන් ඒ අය පාත්තන ජීවිත එක්ක ඒ ඇත්ත එක්ක කටයුතු කරගන්න බැරි වෙනකොට මනසේ ඇති වෙන ස්වභාවයත් එක්ක මනසිනුත් ඊළඟට ගිලන් වෙලා දැඩි ආසාව මුල් කරගෙන මම මගේ කියලා මට ඕන විදියට දැන් මේ ස්කන්ධ පංචකේ නම් ජීවිතේ පාත්ත ගන්නට බැරි වුණා කියන තැනත් හිත ඔද්දල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තරහවක්, වෛරයක්, අමනාපයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ලෞකික ලෝකයේ තුල විශේෂඥ වෛද්‍යවරු ඒ අය දැන් මේ කායිකව ලෙඩ දුක් පිළිබඳව සම්මුතියෙහි හොඳ අවබෝධයක් තියෙනවා. දැනුමක් ඒ ලෞකික අවබෝධයක් තිබෙනවා. ලෝකෝත්තර අවබෝධය නෙමෙයි මේ සඳහන් කරන්නේ ලෞකික අවබෝධයක් තියෙනවා. නමුත් අපි ඔක්කොටම උරුමයිනේ දි รา ගෙන යාම ලෙඩවීම මරණය දැන් මේ පාටිභෝග සූත්‍රය තුල දේශනා කරනවා වගේ. එතකොට ඒ අයත් ගිලන් වුණාම දැන් ලෞකික වශයෙන් සම්මුතිය තුල කය ස්වභාවය හොඳටම දන්නවා. නමුත් මනස පරමාර්ථ ධර්මයට අනුව පුරුදු කොට නැතිනම් මේ සියලු සංකත ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය කියන පරමාර්ථ ධර්ම වශයෙන් දැකලා හිත සමනය කරගන්න, සංසිඳව ගන්න, නොඇලීම නොගැටීම. එනම් වීතරාග වීත දෝෂ කියන ස්වභාවයට පත් කරගන්න හිත පුරුදුකට තිබුණ නැත්තම් ලෞකික වශයෙන් මේ කාය ඡේදනය, කය ස්වභාවයේ විසිරී යාම, ලෙඩ දුක් පිළිබඳව විශේෂඥ දැනුමක් තිබුණත් දැන් මනස පුරුදු නොවීම නිසා පරමාර්ථ වශයෙන් බලවත් වූ ගිලන් වීමක් මනස තුල ඇති වෙනවා. ඒ ගිලන් වුණා කියලා මේ කය ගිලන් වෙලා පැත්තකට වෙලා තිබෙනවා වගේ නෙමෙයි. මනස ගිලන් වුණාම පින්වත්නි ඒක ඊටාම සැර ලෙස, ඝෝර ලෙස, මහත්සේ හිතට දැනෙන්න පටන් ගන්නවා. දරා ගන්න බැරි තරමට දැඩි ආසාව, තරහව, වෛරය, අමනාපය, කේන්තිය ඒවා හිත තුළ හරියට කැකෑරෙන රත් වෙන වතුර හැලියක් වගේ ඒක උණුසුම්ව දැනෙන්නට පටන් ගන්නවා. සමහරට එයාට ප්‍රකාශ කරගන්න බෑ, නැගිටින්නත් බෑ, සමහරට කියා ගන්නත් බෑ, නොවෙන්න පුළුවන්. නමුත් හිත තුළ අප්‍රමාණ වූ මේ පටිඝයේ ගැටීමක් ඒ අය තුළ ඇති වෙන්න පුළුවන්. ඉන් අනතුරු තරහ, වෛරයත් එක්ක තමයි අවසානයේ ජීවිතයේ කෙලවර කරන්න සිද්ධ වෙන්නේ. මේ තමයි යථා ස්වභාවය. පින්වත්නි මෙන්න මේ නිසා තමයි පරමාර්ථ ධර්ම අවබෝධයේම වඩා වැදගත් වෙන්නේ කියලා සඳහන් කළේ. දැන් පරමාර්ථ ධර්ම අවබෝධ කරගෙන සිත නොගිලන්ව පාත් ගන්න. සමාධියෙන් යථාභූත ඥාන දර්ශනය දකින තැනකට මග සකස් කරගත්තොත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. සම්මුතිය පමණයි මම මගේ යයි පවසන්නේ. පරමාර්ථ ධර්ම වශයෙන් කිසිවක් හෝ කිසිවෙක් මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මේ නොවේ කියන තැනක හිත සංසිඳවල සමනය කරලා සුවපත් වූ බවක් මනස තුල සකස් වෙලා තිබුණොත් එය අනිත්‍යකට පින්වත්නි කය සුවපත් වෙන්නත් හේතුවක් තියෙනවා. හේතු වෙනවා. දැන් සාමාන්‍ය කතාව තුල වුණත් වෛද්‍යවරු සඳහන් කරන්නේ ඔබේ මේ කයට බෙහෙත් දුන්නත් ඔබ හොඳින්ම පත්තියම් වෙන්න ඕනේ. මනස සුවපත් කරගන්න ඕනේ. මනස ශක්තිමත් කරගන්න ඕනේ. මනස ශක්තිමත් වුණාම
ඒ තුලින් පින්වත්නි මොළයට දක්වන ප්‍රතිචාරය සංසිඳලා තියෙන තෙරපීමක් නෑ. ඉන් අනතුරුව පේශීන් ඔස්සේ ලේ ගමනාගමනයේ නහරවල ඔස්සේ ශරීරය පුරාම ගලාගෙන යනකොට අර සම්මුතිය තුල ශරීරයේ පටවි ආදී ධාතුන්ගේ විසිරීමෙන් සිදු වුණාය කියන රෝගී ස්වභාවය බැහැර වෙන්න ධාතුන් යම් වූද ආකාරයකට සමානතාවයකට ප්‍රකෘති තත්වයකට ගෙනවිත් කයත් නිරෝගී වෙන්නට හේතුවක් වෙනවා. සමහර කෙනෙක් කය ගිලන් වෙලා කොයිතරම් බෙහෙත් කළත් සුවපත් භාවයක් දැනෙන්නේ නැහැ වගේ. එහෙත් මනස සුවපත් වෙනකොට, මනස ශක්තිමත් වෙනකොට, මේ කෙලෙස් නිසා උද්දල් වෙන්නේ නැති වෙනකොට, ඒ අරමුණ හට අරගෙන බිඳී නැතුව යනවා කියන ස්වභාවයෙන් කිසිදු අරමුණක උපාදානය වෙනකොට, තදින් ඇලෙන්නේ නැති වෙනකොට, ගැටෙන්නේ නැති වෙනකොට සමනය වූ සිත නිසා ඔබ කියන්නේ ලේ පිරිසිදු වෙනවා කියලා. අන්න ඒ පිරිසිදු වූ මනසින් ලේ පිරිසිදු වීම නිසා අර කායික රෝග බැහැර වෙලා හැකිතා දුරට සුවපත් වූ බවක් ඇති වෙන පටන් ගන්නවා. නකුල පිතාවන් ගිලන් වූ වෙලාවේ නකුල මාතාවන් අම්මා කෙනෙක් වගේ අනුශාසනා කළා. නැකිට ගන්න බැරුව හිටපු නකුල පිතා සැරේටියත් උදව්වෙන් නැකිට්ටා. නැකිටලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. බලන්න මේ මනසේ ශක්තිමත් ස්වභාවය කෙලෙස් සංසුඳනම ලෞකික වශයෙන් මේ තරම් යහපත් වූ භාවයක් දැනෙනවා නම් සංසාර ගමනේ දුගතිය වළක්වන්න මොනතරම් උපකාරක ධර්මයක් සකස් වෙනවද කියලා නුවණින් හිතලා බලන්න. පින්වත්නි මේ ටික කරගත්තේ නැත්තම් ශ්‍රමණේකුටවත් බමුණෙකුටවත් නැත්තම් මොනතරම් බලයේ ශක්තිය ලෞකික උගත්කම් තියෙනවා කියන ගිහි කෙනෙකුට වුණත් එහෙම නැත්තම් දෙවියෙකුට මරුට බඹුට හෝ කිසිවෙකුටත් අප කැප වෙන්න බෑ. ඔබ ලෙඩවීමෙන් මම වළක්වලා දෙනවා සදාකාලිකවම කියලා. ඔබ එකෙන් ආරක්ෂා කරලා දෙනවා කියලා කාටවත් වළක්වන්න අප වෙන්න කැප වෙන්න පුළුවන් කමක් නැහැ. එකම ක්‍රමය මේ පරමාර්ථ ධර්ම අවබෝධය පමණක්මයි. ඊළඟ ඥානාර්ථ දේශනාවෙන් මරණේ පටන් ඒ කරුණු ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දේශනාව මෙතනින් අපි අවසන් කරනවා. හිතන්නට නුවණින් මෙනෙහි කරන්නට සති සම්පජඤ්ඤය පාත ගන්නට දුර්ලභව ලැබූ මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යයි ආරාධනා කරමින් හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං